අයිබෝන් සුබදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පත්තර මේන්තුව ආරම්භ කරන්න සූදානම්. මගෙත් එක්ක ඉන්නවා දිනුෂ කුඩාගොඩගේ. අයිබෝන් දිනුෂ. අයිබෝන් පුතික සුබදෑසනක්. අපි සුබදෑසනක් දිනමින අද ලංකාදීප මේ වගේ පොත්පත් ගණනාවක් අදත් අපිත් එක්ක ඇවිල්ලා ඉන්නවා. නැත්නම් ඔබ වෙනුවෙන් අපි අරගෙන ඇවිල්ලා තිනවා. විශේෂයෙන්ම මානව හිමිකම් යෝජනා සම්බන්ධයෙන් සහ ඊයේ දවසේදී මානව හිමිකම් සැසිවාරයේදී සිදුවෙච්ච දේවල් අද පුවත්පත්වල සඳහන් වෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ලෝක හොරු ගැන අද කතා බහ කරන්න පුළුවන්. ලෝක හොරු ගැන කියලා ටිකක් hina වෙලා කතා බහ කරන්නේ අපේ පොලිසිය ආරක්ෂක අංශය කොයිතරම් දක්ෂයිද මේ රටේ ලේසියෙන් හැංගිලෙන්න හම්බෙන්නේ නැහැ හොරෙකුට කියන කාරණාව අද දවසේදී සපත වෙලා තිනවා. ඒ වගේම තමයි කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් කතා බහ කරාට පස්සේ අපිටත් පුළුවන් ලෝක තත්ත්වය කොහොමද අද වෙන විට ලංකාවේ තත්ත්වය කොහොමද කියලා දැනගන්නට දිනුෂත් එක්ක අපි ඒ පිළිබඳවත් තොරතුරු හොයන්න සූදානම් සිටිනවා. දිනුෂ කොහොමද ලෝකේ තත්ත්වය? උදික අද උදේ වෙද්දී ලෝකේ 11 කෝටි 30 ලක්ෂ 71191ක් කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙනවා. 11 කෝටි 30 ලක්ෂ 71191ක් වාර්තා වෙනවා. මරණ සංඛ්‍යාව 25 ලක්ෂ 6521ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ලංකාවේ කොහොමද කියලාත් අපි බලමු. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දත්ත තමයි අපි උපුටා ගන්න. ඔවුන්ගේ වෙබ් අඩවිය යාවත් කාලීන කරනවා. ඊයේ ඒ කියන්නේ අද පාන්දර 1:02 වෙද්දී ලංකාවේ 81009ක් කොවිඩ් ආසාදිතයන් පිළිබඳ වාර්තා සටහන් වෙනවා. මේ වෙනකොට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 4042යි. ඊයේ දවසට 458 දෙනෙක් අලුතෙන් වාර්තා වෙනවා. මේ ඊයේ දවසට වාර්තා වෙනවා කියලා කියන්නේ අවම වශයෙන් මීට දවස් දෙකකට හෝ තුනකට සමහරට හතරක් වෙන්නත් පුළුවන් කියනවානේ. ඔව්. හැබැයි රෝගී තත්ත්වයේ ඉඳලා සුව වෙලා ගෙදර ගියපු ප්‍රමාණය 76514යි. මරණ 457ක් වාර්තා වෙනවා. දැන් බුද්ධික මේ ලෝකේ මරණ ගත්තොත් මිලියන 2 පන්නලා. මිලියන 2.5 දක්වා ඇවිත් තියෙනවා. මිලියන 2.5ට ඇවිල්ලා තියෙනවා. ඔව්. දැන් මේවා හරි ඛේදනීය පුවත්. ඒ අතර බුද්ධික මේ කොවිඩ් සම්බන්ධ වාර්තා වෙන සමහර පුවත් අපි කියන්නේ අර ඒවා ඉන්ට්‍රස්ටිං කියලා කියන්නේ ඒ කියන්නේ ආස්වාදනීයයි කියන වචනේ පාවිච්චි කරන එක සාහසිකද දන්නෙත් නැහැ. හැබැයි ඉන්ට්‍රස්ටිං කියවන් පස්සේ ඒ කියන්නේ ආස්වාදනීය කියන තේරුමට වඩා වෙන තේරුමක් වගේ දැනෙන්නේ. මොකද දැන් මේ කොවිඩ් සම්බන්ධ පර්යේෂණ ලෝකයේ සීග්‍රයෙන් කරනවා සහ වැඩි ප්‍රමාණයක් කරන නිසා පර්යේෂණාගාර වඳුරන්ට තියෙන ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. දැනට සාමාන්‍ය ලෝකේ පර්යේෂණාගාර වඳුරෙක් ලංකාවේ මුදලින් ගත්තොත් රුපියල් ලක්ෂ 20ක විතර මුදලකට විකුණනලු. මිලියන 2ක විතර මුදලකට විකුණනලු. දැන් මේත් එක්කම මේ පරිසර සංවිධානයමත් කතා කරන්න පටන් අරගෙන තිනවා මේ වඳුරන්ගේ සෞඛ්‍ය සහ වඳුරන්ගේ පැවැත්ම, මිනිසුන්ගේ පැවැත්ම නෙවෙයි වඳුරන්ගේ පැවැත්ම බිලි දෙන එක සුදුසුද කියලා. මම යන්න කැමති බුද්ධිකගේ පූරිකාවට එන කලින් තව එක කාරණාවක් කියන දැන් ලංකාවෙත් මරණ මෙච්චරයි ආසාදිතය මෙච්චරයි කියලා අපි වාර්තාවේදී හැම විටම කියන්නේ මුහුණු ආවරණ දාගන්න අත්සෝදන්න කියලා අත්සෝදන්න වතුර තියෙන්න බෑ. ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කියන කොහොමුණත් මේ නවම් මාස කියන්නේ පායන කාලේ ඊළඟ කන්නයට ඒ කියන්නේ සාමාන්‍ය මාර්තු අග අප්‍රේල් විතර වෙනකන් වැස්ස එන කන්නිරත දෙක මෝසම පටන් ගන්නකම් වැස්සෙන එකක් නැහැ. ගිය අවුරුද්දෙත් සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනයේ තෙත් කලාවට ලැබෙන මිලිමීටර 4500ක බලාපොරොත්තු වුණාට ලැබෙන ප්‍රමාණය 4500 වුණාට ගිය අවුරුද්දෙත් 1500ට වඩා අඩු මිලිලීටර් ප්‍රමාණයක් ලැබිලා තියෙන නිසා ලබුගම කලටුවාව ජලාශවල සහ දිවෙන්නේ අනිකුත් ජලාශවල ජල මට්ටම පහළ ගිහිල්ලා තියෙන්නේ. අපි අත හොදන්න ඕනේ, ඒවට වතුර තියාගන්න ඕනේ, පානීය ජලය තියෙන්න ඕනේ. ඒ නිසා පුළුවන් තරම් අර පරිස්සමින් ජලය පාවිච්චි කරන්න කියලා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම අපිත් පත්තර මේන්තුවේදී අපි පිළිපදිමින්ම ඒ ඉල්ලීමත් ඔබට කරන්න කැමතියි. ඒ කියන්නේ අත හොදන්න එපා කියන එක නෙවෙයි. ඔව්. හොඳයි අපි සූදානම් පළවෙනි පුවත්පත් තොරතුරු වෙත යමු වෙන්නට. ප්‍රධාන පුවත්පත්වල මුල් පුවත් හොයාගෙන යමු. දිනමින පුවත්පතෙන් ආරම්භ කරන්න සූදානම්. ජිනීවා මානව හිමිකම් යෝජනා සම්බන්ධයෙන් තමයි දිනමින පුවත්පත මුල් පුවත ඔවුන් පළ කරන්නේ. ශ්‍රී ලංකාවේ සහයට රටවල් 18ක් සතුට හිතෙන කාරණාවක්. ශ්‍රී ලංකාවේ සහයට රටවල් 18ක් මහින්ද අලුත්ගෙදර මේ වාර්තා ඉදිරිපත් කරන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වන ඕනෑම යෝජනාවකට එරෙහිව ශ්‍රී ලංකාවට සහාය දෙන බවට එක්සත් ජාතීන්ගේ සමාජික රටවල් 18ක් සහතික වෙලා තිනවා. එම 18 අතරින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සමාජිකත්වයේ දරන රටවල්ද
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ සමාජික රටවල් දැනුවත් කිරීම වෙනුවෙන් දැනටමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරා කියලා අද දිනමින පුවත්පත මුල් පුවතට වාර්තා කරනවා. බුද්ධික එහෙම රටවල් 18ක් ඉන්නවා කියලා කිව්වන් පස්සේ දැන් රටවල් 47ක් ඉන්නවා මෙවර. ඒ කියන්නේ යෝජනාව ජයග්‍රහණය කරන නම් 24ක් රටවල් අපිත් එක්ක එකතු කරගන්න ඕන. තවමත් විදේශ අමාත්‍යාංශයේ කැන්වසින් කරගෙන යනවා. අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මේක නෙවෙයි. හැබැයි ඉන්දික අපිට මේ අර අපේ ලිපි ගොනුවේ ඊට වඩා පහලින් තෝරගත්ත කාරණාවක් බුද්ධික මේ කියපු අදහසත් එක්ක මතු කරගන්න පුළුවන්. ජිනිවා සමුළුවේදී ඉන්දියාවේ සහ ඉල්ලා ජනපති ගෝඨාභයගෙන් ලිපියක් කියලා නයනතරංග ගමගේ වාර්තා කර සිටිනවා අද අරුණ පුවත්පතට. අපි අපේ B ශීර්ෂයට තමයි අපි තෝරගෙන තිබුණේ. ඒක අපි ගන්නවා E ශීර්ෂයට. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ මෙවර සැසිවාරයට ඉදිරිපත් වෙති මානව හිමිකම් හා වගවීම් පිළිබඳ විමර්ශන වාර්තාවලදී ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත. ඉන්දියාවේ NDTV, Times of India ඇතුළු පුවත් සේවා රැසක් වාර්තා කර ඇතයි කියලා අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ඒක නෙවෙයි. ප්‍රධාන සිරස්තලය කියන්නම් ප්‍රධාන සිරස්තලයේ වාර්තා කර සිටින උදේජීව ඒකනායක නිලන්ත මද්‍රාවල සහ සාලිය ගුණසේකර පාසුක ප්‍රහාර චෝදනා ගැන මෛත්‍රී හඬයි. චෝදනා අධ්‍යයනයට කමිතුරුවක්. ශ්‍රී ලානිපය පැත්තෙන් ඉන්නේ මෛත්‍රී ශ්‍රී ලානිපය පැත්තේ ඉන්නවා කියලා කියනවා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීගේ පැත්තේ ඉන්නවා කියලා කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂ මුලස්ථානයේදී ඊයේ පසුවේ පැවැත්ුණා. මධ්‍යම කාරක සභාව රැස්වීම ආරම්භයේ සිට අවසානයේ දක්වාම නිහඬව හිටපු ජනාධිපතිවරයා පසුව ප්‍රකාශ කළේ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් විධායක සභාවට කරුණු ඉදිරිපත් කරන බව. ප්‍රහාරය වෙච්ච අවස්ථාවෙත් නිහඬව හිටියද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඇමරිකාවට එල්ල කළ ප්‍රහාරය වගේම නවසීලන්තයේ දේවස්ථානයකට ප්‍රහාරය එල්ල කර අවස්ථාවේ සිද්ධි පිළිබඳවත් ඊයේ කතා වෙලා තියෙනවා. ඒ අවස්ථාවලදී අදාළ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන්ට කොහොමද කටයුතු කළේ? ඒ රටේවල වල නායකයන්ට මේ විදිහේ ක්‍රියාමාර්ග ගත්තද? එහෙම ගත්තේ නැහනේ. ඒ නිසා මෙතනදී මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වෙනුවෙන් අපි හිට ගන්න ලෑස්තියි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ කියා තිබෙනවා. දැන් ඔය කතා කරනකොට ඉන්දික උද්දික දෙන්න මාරු වෙනවනේ. ඉන්දික කියලා කියන්නේ එහා පැත්තේ ඉන්න අපේ නිෂ්පාදකවරයා ඉන්දික වීරකෝන්. ඉන්දිකට කියලා තමයි මේ පත්තරේ හරි කෑල්ල තෝරගෙන දාගන්නේ. අද පුවත්පතේ මුල් පුවතට යන්නට සූදානම්. අද පුවත්පත සඳහන් කරන්නේත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාරණාවක්ම තමයි. මෛත්‍රීට නඩු දැමීමට නම් පොලිස් පරීක්ෂණයක් ඕනෑ. කොමිසම් සභාවක සාක්ෂි අනුව හෝ නිර්දේශ අනුව චෝදනා ගොනු කළ නොහැකි දූරෙන් ඉවත් වූ ජනාධිපතිවරයෙකුට නීතිපති නියමයෙන් පොලිස් පරීක්ෂණයක් සිදු කර නඩු පැවරිය හැකියි කියලා හිටපු අගවිනිසුරු සරත්ෙන් සිල්වා මහත්මයා ප්‍රකාශ කරනවා. චාමර සම්පත් මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ පාසු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට නම් නීතිපති නියමයෙන් පොලිස් පරීක්ෂණයක් සිදු කළ යුතු බව හිටපු අගවිනිසුරු සරත්ෙන් සිල්වා මහතා ප්‍රකාශ කරා කියන ලිපිය තමයි අද පුවත්පතේ මුල් පුවතට වාර්තා කරන්නේ. මව්බිම පුවත්පත පිටු භාගයක් පුරා ප්‍රධාන සිරස්තලේ වාර්තා කරනවා. ඒ තමයි කොවිඩ් ආසාදිත මෘතදේහ බොහොමදානයට ළඟදීම අවසර ලැබෙන ලකුණු කියලා මව්බිම පුවත්පත සඳහන් කර සිටිනවා. යනු ටිකක් විස්තරතෝ වාර්තාවක් කියනවා. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන්ගේ රැස්වීම පෙබරවාරි 5 වනදා පස්වර 3 අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් ප්‍රධානත්වයෙන් පැවැත්වුණාලු. එහිදී පක්ෂ නායකයන් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ සෞඛ්‍ය අංශවල නිර්දේශය අවසන් නිර්දේශය ලැබෙන තුරු මේ පිළිබඳව තීරණයක් ගන්න බෑ කියලා. මෙතනදී පක්ෂ නායකයන් පෙන්වා දීලා තියෙනවා මහා සංඝරත්නයේ විරෝධතාව තියෙන නිසා මේ ගැන මීට වඩා සංවේදීව කටයුතු කරන්න ඕනේ, සංවේදීව සාකච්ඡා කරන්න ඕනේ. මොකද මේ සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ විරෝධතාවක් මතුව ඇතයි. මේ පක්ෂ නායකයන් විසින් පෙන්වා දීමේ ප්‍රතිඵලයක් විදියට කොවිඩ් මල්ලසිරරු භූමදානය ගැන සැකමුසු අවධානයෙන් සිටින මහා සංඝරුවන සමග සාකච්ඡා කිරීමට අගමැතිවරයා සහ පක්ෂ නායකයන් එකඟතාවකට අවිල්ලා තියෙනවා. මව්බිම් පුවත්පතේ මේ මුද්‍රණ දෝෂද දන්නේ එක තැනක කියනවා අර කලින් තිබිච්ච රැස්වීමට පස්සෙන්ද කියලා. හැබැයි පළවෙනි රැස්වීම පෙබරවාරි 5 තිබුණා කියනවා. දෙවෙනිට කියන්නේ පෙබරවාරි 10 කියලා. දින පිළිබඳ පැටලෙන්නේ කොහොම වුණත් මේ සාකච්ඡාවෙන් පස්සේ පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවෙන් පස්සේ, ඒ කියන්නේ ආණ්ඩුවේ හවුරුකාල පක්ෂවල සාකච්ඡාවෙන් පස්සේ අරලියගහ මන්දිරයේදී මහා සංඝරත්නයේ සමග අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විලා තිබෙනවා. ඒ සාකච්ඡාව සඳහා ඕමාරේ කස්සප, නැදගමුවේ විජය මෛත්‍රී අනුනාහිවරුන් සමග මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත, මහාචාර්ය ඉත්‍යාපානී ඉත දෙමළියේ ඉන්දසාර, මහාචාර්ය ඉන්ද්‍රාගාරී ධම්මරතන, මහාචාර්ය මැදගුඩ අබේතිස්ස, ආචාර්ය කිරින්දේ අස්සජි, මුරුත්තෙට්ටුවේ ආනන්ද, දිව්‍යාගහ යසසි, එල්ලේ ගුණවංශ, බලංගොඩ සෝවිත, බෙන්ගමුවේ නාලක, අක්මිමන දයාරත්න සහ මැඩිල්ලේ පඤ්ඤාලෝක කියන ගරු ස්වාමින් වහන්සේලා සහභාගී වී තිබෙනවා. ඊට පස්සේදී මෙතනදී අග්‍රාමාත්‍යවරයා
සහ මේ සංඝයා වහන්සේලා අතර සාකච්ඡාවක් තිබිලා තියෙනවා. එතනදී සංඝයා වහන්සේලා සඳහන් කරලා තිබෙනවා විද්වත් කමිටුවේ නිර්දේශ ලබාගෙන ඔවුන් කියන දේ අනුව තීරණයක් ගත්තට කමක් නැහැ කියලා. ඒ අනුව COVID-19 ආසාදිතව මරණයට පත්වන සිංහල බෞද්ධ, සිංහල ක්‍රිස්තියානි, කතෝලික, දෙමළ, හින්දු, බෞද්ධ, කතෝලික සහ මුස්ලිම් ජනයාගේ දේහන් භූමිදානය කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ නිර්දේශය ඉක්මනින්ම ලබා දෙන්න කියලා ඒ කමිටුවට ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා උපදෙස් දීලා තියෙනවා කියලා කියනවා. මේ ටිකක් විස්තරතුව කිව්වේ මේක මේ පත්තු වෙන්න පුළුවන් මාතෘකාවක් නිසා කොමුණත් අද බුද්ධික මේ අරුණ පුවත්පතෙත් අනුශිරසලක් හැටියට වාර්තා කරනවා කොවිඩ් මරණ ගැන කලබල වෙන්න එපා කියලා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ખાන් මහත්මයා කියලා තියෙනවා. ඊයේ මුස්ලිම් පක්ෂ 15ක නියෝජිතව පාර්ලිමේන්තුව නියෝජනය කරන മന്ത്രിවරු මුස්ලිම් മന്ത്രിවරු 15 දෙනෙක් හම්බ වෙලා තියෙනවා. ඒතර කියලා තියෙනවා පාකිස්තාන අග්‍රාමාත්‍යවර මේක ගැන මාධ්‍යයට මොනවද කියන්න යන්න එපා, කලබල වෙන්න එපා. අගමැතිතුමා ජනාධිපතිතුමා ඒක කතා කරා. පොසිටිව් සුබවාදී ධනාත්මක පිළිතුරක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා කියලා. ජිනීවා මානව හිමිකම් යෝජනාවලියේදී ලංකාවට විරුද්ධව යෝජනා සකස් කරනකොට ඒ කණ්ඩායම්වල තියෙන එක යෝජනාවක් තමයි මේ ලංකාව භූමි දාහනය කරන්න ඉඩ දෙන්නේ නැහැ, සම්පූර්ණයෙන්ම ආදාහන කටයුතු කරනවා. ඒ නිසා ඒ පිළිබඳව සලකා බලන්න ඕන කියන කාරණාව මම තෝරගන්නවා. දිවයින පුවත්පතේ මුල් පුවත කෝටි ගණන් වංචා කළ ලෝක හොරු 8ක් දැලේ කියලා දිවයින වාර්තා කරනවා. කොහොම වුණත් හොරකම් කරොත් නම් අහුවෙන්නට සිද්ධ වෙනවා. අපේ පොලිසිය සම්බන්ධයෙන් සහ ආරක්ෂක අංශ සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන්ම ඉතාමත් ආඩම්බරෙන් කතා බහ කරනවා. 6ක් විදේශිකයෝ 2ක් ශ්‍රී ලංකාවේ අයෙකුගේ ගිණුමට ලක්ෂ 580ක් බැර වෙලා මිලියන 58ක් බැර වෙලා කියන කාරණාව හේමන්ත රන්දුරු සහ සුජීව සත්සරයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. හේමන්ත රන්දුරු, සුජීව සත්සර මද්‍රව්‍ය ජාවාරම් ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කිරීම සහ විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණන් මුදල් වංචා කිරීම ඇතුළු මහා පරිමාණ වංචනික ක්‍රියාවල නිරත වෙමින් මෙරට රැඳී සිටි නයිජීරියානු සහ උස්බෙකිස්තානු ජාතිකයන් 6 දෙනෙකු ඇතුළු ජාවාරකරුන් 8 දෙනෙකු කැලණිය කොට්ටාශ අපරාධ මෙහෙයුම් අංශය විසින් ඊයේ අත්අඩංගුවට අරගෙන තියෙනවා. පෑලිගොඩ දේශ පොලිස් අධිකාරී රොෂාන් සිල්වා මහතාට ලැබුණු පැමිණිල්ලක් අනුව තමයි මේ සිද්ධ කරලා තියෙන්නේ. ලින්ටන් සිල්වා පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු පිරිසක් තමයි දින ගණනාවක් කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් විදියට මේ අරගෙන තියෙන්නේ. තවත් තිදෙනෙකු නයිජීරියානු කාන්තාවන් දෙදෙනෙකු සහ උස්බෙකිස්තානු ජාතිකයන්කු ගල්කිස්ස ප්‍රදේශයේ මහල් නිවසක රැඳී සිටිදී අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔවුන් සඳක තිබූ ව්‍යාජ මුදල් නෝට්ටු විශාල ප්‍රමාණයක්, විදේශ ජංගම දුරකථන, සිම් කාඩ් 79ක්, පරිගණක ලැප්ටොප් සහ ජංගම දුරකථන ඇතුළු උපාංග කිහිපයක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශපන්දු තෙන්නකෝන්, බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජයශ්‍රී, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස්, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා යන මහතුරුන්ගේ මෙහෙයුමෙන් ඉදිරියටත් මෙහි විමර්ශන සිද්ධ කරනවා කියලා තියෙනවා. ලෝක හොරු 8ක් දැලේ. රංජන් කස්තුරිගේ වාර්තාවක් තමයි අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයි බවට පත් වෙන්නේ. කොවිඩ් එන්නත වයස අවුරුදු 18යි 30යි පස්සේ 30යි 59යි 60න් ඉහළ කියලා. ඔහොම වර්ග කාණ්ඩ කීපයක් යටතේ එන්නත් කරණයට ලක් කිරීමට නියමිත බව වාර්තා කරනවා. එන්නත් දීම ඡන්ද ලයිස්තුවට අනුව සෞඛ්‍ය අංශය මැකෝගේ සහාය ඉල්ලයි කියලා රංජන් කස්තුරි වාර්තා කර සිටිනවා. මැකෝ කියලා කිව්වේ අලුත් මැකෝ. පරණ මැකෝ දැන් ඉන්නේ සීමා නිර්ණය කොමිෂන සභාවේ මහින්ද දේශප්‍රිය මහත්මයා. ඒ අනුව නිමල්ජී පුන්කිහෙවා මහත්මයා මැතිවරණ කොමසාරිස් තුමාගෙන් සහාය ඉල්ලා තිබෙනවා සෞඛ්‍ය බලධාරීන් එන්නත් දීම ඡන්ද ලයිස්තුවට අනුව සිදු කිරීම සඳහා. අපි තවත් පුවත් ගණනාවක් තියෙනවා ඔබත් එක්ක කතා බහ කරන්න සූදානම්. මුලින්ම සූදානම් වෙනවා සහරාන්ගේ පුවතකට යන ලංකාදීප පුවත්පතේ ඒ පුවත ඉදිරිපත් කරන්න හැකියාව ලැබේ. ඔව්, ලංකාදීප පුවත්පතට අජන්ත කුමාර අගලකඩ මේ පාස්කු කොමිසමේ පිළිබඳව එහෙම නැත්නම් පාස්කු කොමිසම කියලා නේ කටවහරින් කියන්නේ. පාස්කු කොමිසමේ වාර්තාවේ විවිධ අංශවලින් දැන් පුවත්පත් වාර්තා ගෙනෙනවා. සහරාන් මුලින්ම ගහන්න හිටියේ නුවර පෙරහැරට කියලා අජන්ත කුමාර අගලකට වාර්තා කරන කොමිසමේ වාර්තාව අනුව මේ තොරතුරු වාර්තා කර සිටින්නේ අජන්ත කුමාර අගලකඩ. තවදුරටත් විස්තර සඳහන් කරන්න පුළුවන් ලංකාදීප පුවත්පත සඳහන් කරනවා. යනුව මුලින්ම ඇත්තටම ප්‍රහාර එල්ල කරන්න තිබෙන්නේ දළදා මාලිගාවේ දළදා පෙරහැරට. හැබැයි වනාත විල්ලුවේ ආයුධ ගබඩාව ආරක්ෂක අංශය සොයාගත්ත නිසා ප්‍රහාර ඉක්මන් කළා තිබෙනවා. පාස්කු ප්‍රහාරයට අවශ්‍ය බෝම්බ සාධනට ඇත්තේ පානදුර තස්මියා විලා නැමැති ලිපිනේ පිහිටි නිවසේදී බවත් කොළඹ නගරයේ හෝටල් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට මරාගෙන මැරෙන බෝම්බකරුවන් පැමිණ ඇත්තේ මේ නිවසේ සිට බවත් හෙළිවී ඇතැයි කොමිෂන් සභාව සඳහන් කරනවා. ඒ වගේම 2019 අප්‍රේල් 4 වෙනිදා ලබා දුන් බුද්ධි තොරතුරු වලට වඩා නිවැරදි බුද්ධි තොරතුරු ප්‍රහාරයට කලින් දා ඒ කියන්නේ 2019 අප්‍රේල් මාසයේ 20 වෙනිදා හවස බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට ලැබී ඇතත් ඛේදවාචකය වළක්වා ගැනීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් අසමත්ව ඇතැයි
කොමිෂන් සභා වාර්තාව සඳහන් කරනවා කියලා ලංකාදීප පුවත්පත කියද්දි දැන් දේශපාලනයේදී බොහෝ විට කතා වෙන්නේ ඇයි මේ සුළමුල හොයන්නේ නැත්තේ මේක කාට හරි බයේද එතනදී අවධානය යොමු වෙන්නේ මේ විදෙස් අතක් ඉන්නවද විදෙස් බලල් අතක් තියෙනවද කියලා. අද අරුණ පුවත්පතට සාලිය ගුණසේකර සහ වරුණි පෙරමුණ වාර්තා කරනවා නිර්දේශ අනුව ප්‍රහාරයේ පිටුපස විදෙස් හස්තයක් සිටින්නට පුළුවන්. අබු හින්ද් සහ සාරා ජෙස්මින් ගැන සොයන්න ඕනේ කියලා කොමිසම නිර්දේශ කරනවා කියලා. කවුද මේ අබු සින්ද් කියන්නේත් කොමිසම සඳහන් කර තිබෙනවා. ඒ අනුව කොමිසම තමන්ගේ විෂය සීමාව තුළ තමන්ට යන්න පුළුවන් දුර අනුව ගිහිල්ලා පරීක්ෂණ කරලා තිබෙනවා. ඔවුන් සඳහන් කරන විදිහට අබු හින්ද් කියලා කියන්නේ ඉන්දීය පළාත් බුද්ධි අංශයක් විසින් නිර්මාණය කරපු චරිතයක්. මේ තස්ස ක්‍රියා සඳහා ඉන්දියාවට සිරියාවට ගියපු තස්ස ක්‍රියා සඳහා සිරියාවට ගියපු ඉන්දිය ජාතිකයන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීමක් පිළිබඳව තමයි මේ බුද්ධි මාධ්‍ය ඔස්සේ නැත්නම් මේ ඔත්තුකරුව ඔස්සේ තොරතුරු හොයාගෙන තිබෙන්නේ. ඉන්දිය පළාත් බුද්ධි අංශයක් මේ ඔත්තුකරුව පාවිච්චි කරලා තියෙන්නේ සිරියාවට ගියපු සටන්කාමීන් ඉන්දිය ජාතිකයන් ලංකාවට එනවද නැද්ද කියන එක ගැන හොයන්න. කොහොම වුණත් 2017 විතර ඉඳලා සහරාන් එක්කත් මේ පුද්ගලයාගේ සම්බන්ධකම් තිබුණා කියලා හෙළි වී තිබෙනවා. එතකොට සහරාන්ගේ ප්‍රහාරය ගැන මේ අබු හින්ද් කියන පුද්ගලයා හරහා විදේශ රටක් දැනගන්න නැතිද? හැබැයි විදේශ පළාත් ආණ්ඩුවක් තමයි මේක දැනගන්න ඇත්තේ. විදේශ පළාත් බුද්ධි සේවයක් දැනගත්ත උනාට මධ්‍යම ආණ්ඩුව දැනගෙන ඉන්නේ නැතුව ඇති කියලත් කොමිසම සඳහන් කර තිබෙනවා. කොමිසමකට ක්‍රියා කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. දැන් කොමිසමක වාර්තාවයි පොලිසිය කරන වාර්තාවයි දෙක පටලවාගෙන කියන්නේ කොමිසමක වාර්තාවකින් පොලිසිය කරන දේවල් බලාපොරොත්තු වෙන එකත් වැරදි. පොලිසිය කරන වාර්තාවකින් කොමිසමක දේවල් බලාපොරොත්තු වෙනත් වැරදි. පොලිසිය මේ සම්බන්ධයෙන් කරන පරීක්ෂණ වාර්තාත් ඉස්සරහට ඉදිරියට එයි. එතකොට මීට වඩා තොරතුරු මේ ගවේෂණාත්මකව සහ මේ විමර්ශනාත්මකව හෙළිදරව් කියලා අපි විශ්වාස කරනවා. දැන් මේ වාර්තා වලින් පස්සේ වැඩි වශයෙන් ඇඟිල්ල දික් වුණා හිටපු ජනාධිපතිවරයාටත් හිටපු අගමැතිවරයාටත්. ඔවුන් දෙදෙනා අතරත් ඒ කාලෙදී නොහොඩ නොහොක්කඩු සිද්ධ වුණා, පොඩි ව්‍යසක තත්ත්වයන් සිද්ධ වුණා. ඒක නිසා තමයි මේ පිළිබඳව හරියට ක්‍රියාත්මක නොකරේ කියලාත් චෝදනා කරා. අද දිවයින පුවත්පත වාර්තා කරනවා අරලියගහ මන්දිරයේදී මෙන්න මේ දෙන්න හම්බෙලා. අරලියගහ මන්දිරයේදී මෛත්‍රී රනිල් හමුවක් අකිත පෙරේරා මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ ජනාධිපති කමිෂන් වාර්තාව නිකුත් වූ පෙරේදා දිනේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතුරු අතර හමුවක් කොළඹදී සිදු වෙලා තියෙනවා. හිටපු ජනාධිපති සහ අගමැති මෙසේ හමු වුණේ පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ખાන් මහතා වෙනුවෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී පිරිනැමු රාජ්‍ය බෝධන සංග්‍රහයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ආරාධනයට අනුව හිටපු ජනාධිපතිතුමත් හිටපු අගමැතිතුමත් අරලියගහ මන්දිරයේ පැවති රාජ්‍ය බෝධනයට සහභාගී වුණා. මේ සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ අමාත්‍ය චමල් රාජපක්ෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ මහතුරුන් ඔක්කොම සියලු දෙනාම එකම මේසයක වාඩි වෙලා කතා බහ කරමින් ඉඳලා තිනවා. ඒ අතරතුරේදී මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන මහතුරුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් සුමාරු කරගත්තා කියලත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. බුද්ධ නෑනේ මේ බිත්තරාප්ප කළු කෝපි එහෙම තිබුණා කියලා නෑනේ. බිත්තරාප්ප ඒක තිබිලා නැහැ. ඕන නම් ඉතින් හදාගෙන ගන්න තිබුණා. මොකද දින එකක් නේ. අරලියගහ මන්දිරයේ හමුවීම් හරි භයානකයි. ඉතිහාසයේ පාඩම් තියෙනවා. ඒ කාලේ භයානකයි. කෘෂි ආර්ථිකය නංවන්න ශ්‍රී ලංකා පාකිස්තාන නායකයාගේ අවධානය කියලා අද වාර්තා කරනවා දිනමින පුවත්පත. නුවන් කොඩිකාර මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ ආරක්ෂක සහයෝගීතාවයට ඩොලර් මිලියන 50ක්. ගොවියාට ඉහළ ආදායමක් සහ පාරිභෝගිකයට සහන මිලක් ලැබෙන ආකාරයෙන් කෘෂි ආර්ථිකය නගා සිටුවීම කෙරෙහි ශ්‍රී ලංකාව සහ පාකිස්තාන නායකයන්ගේ විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා කියලා සඳහන් කරනවා අද දිනමින පුවත්පත. දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්තාන අගමැති ඉම්රාන් ખાන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුරු අතර නිල හමුව සිදු වුණේ 24 වෙනිදා. එෙහිදී තමයි මේ තාක්ෂණික හුමාරු කටයුතු සිද්ධ කරලා කතා බහ කරගෙන තියෙන්නේ. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි පාකිස්තාන අගමැතිවරයා පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම්තුමා විදේශ කටයුතු ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්මයා විසින් පිළිගත්තා. ජනාධිපතිවරයා සහ පාකිස්තාන අගමැතිවරයා අතර දීර්ඝ වේලාවක් සාකච්ඡා පැවැත්වලා තිනවා. මෙහිදී තමයි තීරණය කළ තියෙන්නේ කෘෂි ආර්ථිකය නංවන්නත් ශ්‍රී ලංකා පාකිස්තාන නායකයන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා කියන එක. ඒ වගේම තමයි ආරක්ෂක සහයෝගීතාවයට ඩොලර් මිලියන 50කුත් වෙන් කරා කියලා සඳහන් වෙනවා. ඔව් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ඊයේ නිමාවටපත් වුණා. ඒ සංචාරය පිළිබඳව ඡායාරූප එහෙමත් පත්තර කිහිපයක තියෙනව නේද බුද්ධික? අපිට පුළුවන් දිනමින පුවත්පත මේ ඡායාරූපය සඳහන් කරලා තියෙනවා. දෙදින නිල සංචාරයක් සඳහා මෙරට පැමිණි පාකිස්තානු අගමැති ඉම්රාන් ખાන් මහතා ජනාධිපතිතුමාව හමු වීම ඡායාරූපයකට නගලා තියෙනවා. දෙදෙනා
වාඩිලා කතා බහ කරගෙන ඉන්නවා. මොකද ඉස්සරහට වෙන්නේ කියලා තමයි තියෙන්නේ. ණය දෙන්නේ කොහොමද? ණය ගන්නෙ කොහොමද? දෙගොල්ලෝ අතර ආර්ථික වශයෙන් කොහොමද සංවර්ධනය වෙන්නේ නිසා සමාජීය සහයෝගිතාවය කොහොමද වර්ධනය කරගන්නේ කියන එක තමයි වැඩි වශයෙන් ඊයේ දවසේදී කතා බහ කරලා තිබුණේ. ඔව්. දැන් මේ රටවල් දෙක එක්ක ගත්තාම ඒ කියන්නේ චීනය එක්ක තියෙන සම්බන්ධතාව සමීපයි. දැන් සමහර විශ්ලේෂකයන් චෝදනා කරනවා පාකිස්තානයත් චීන ණය උගුලක හිර වෙලා කියලා. කොහොමුණත් පාකිස්තානයේ උපක්‍රමශීලීව චීනය කියන අසල්වැසියා මිත්‍රයා කළමනාකරණය කරගන්න සමත් වෙච්ච බව තමයි පේන්න තියෙන්නේ. මේ වෙනකොට මං හිතන්නේ කලාපීය එකමුතුතාවක්. ඒ කියන්නේ අර ඉන්දියාවේ දෙබිඩි පිළිවෙත ඉන්දියාව ආසියාවේ රටවල් එක්ක එකමුතුකමකින් හැබැයි මිත්‍රත්වයකින් කටයුතු කරන තැනකට තල්ලු වෙමින් තිබෙනවා කියලා හිතෙනවා. එහෙම වෙන්න ඕනේ කියලා හිතෙනවා. මොකද ඊයේත් අපි කිව්වේ ෂී ජින්පින් චීන ජනාධිපතිවරයා මේ අවුරුද්දේ අන්තිම වෙද්දී ඉන්දියාවට එන්න නියමිතයි. ඒ තත්ත්වයක් එක්ක මොකද ඒ නැතුව මේක අපි අර 3-4 වතාවකට අදින්න 3-4 පැත්තකට අදින්න ගත්තොත් ආසියානු කලාපයේ සංවර්ධනය වීම සීනයක් බවට පත් වෙනවා. දෙරටේ නායක හමුවෙන් ද්විපාර්ශ්වික සම්බන්ධතා තර වේ කියලා මවබිම් පුවත්පත කියනවා. ජනාධිපති හා කළ කතාබහ බෙහෙවින් ඵලදායක වුණා කියලා අගමැති ඉම්රාන් ખાන් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා කරන ප්‍රකාශය මවබිම වාර්තා කරනවා. කොවිඩ් මර්ධනයෙන් පසු ලංකාවට එන්නයි පාකිස්තාන ජනතාවට ආරාධනා කරනවා කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉල්ලීමක් කරනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ખાන් මහත්මයා ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වුවා. බෞද්ධ උරුමය දැකගන්න පාකිස්තානයට පැමිණෙන්න දකුණු ආසියාවේ සාමය ස්ථාවරත්වය උදෙසා පාකිස්තානය හැම විටම උපකාර කරනවා. දෙරටේ සංචාරක කර්මාන්තය ආගමික සහජීවනයේ පදනම් කරගෙන සංවර්ධනය විය යුතුයි කියලා සඳහන් කර සිටිනවා. අද මවබිම් පුවත්පත මේ වාර්තාවේ උද්දික මේ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය පිළිබඳ වාර්තා අවසන් කරන්න තෝරගන්නවා TKG කපිල වාර්තා කරන මේ පුවත. ඒ තමයි අද අරුණ පුවත්පතට කපිල වාර්තා කර සිටිනවා. ඉන්දිය මාර්ග මගහරමින් පාකිස්තානු යානය ඉම්රාන් රැගෙන යයි. මේක ඔබත් දැනගන්න කැමති පුවතක් වෙන්නේ නැති. මෙසේ පිටත්ව ගියේ ඔවුන් පැමිණි පාකිස්තාන ගුවන් හමුදාවටත් PAK-2 එහෙම නැත්නම් ගල්ෆ්ස්ට්‍රීම් G450 කියන ගුවන් යානය. ඉන්දියන් රජය අවසර ලබා දීලා තිබුණ තමන්ගේ ගුවන් මාර්ගය පාවිච්චි කරන්න කියලා පාකිස්තාන අගමැති රගත් ගුවන් යානයට ඉන්දිය භූමිය මතින් භූමියට ඉහළින් ඇති ගුවන් මාර්ගය භාවිත කිරීමට ඉන්දිය රජය අවසර දෙන බව ප්‍රකාශයට පත් කර තිබුණත් මේ පාකිස්තාන ගුවන් හමුදා යානයේ එම ගුවන් මාර්ගය භාවිත නොකර අරාබි මුහුද ඔස්සේ ගමන් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව කටුනායක ගුවන්තොටුපළින් මුහුදු මාර්ගය ඔස්සේ අරාබි මුහුද වෙද්ද පිවිස පාකිස්තානයේ වෙත ඇතුළු වීමට කටයුතු කර තිබෙනවා. මේ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළින් පිටත් වීමත් සමග මුහුදු මට්ටමේ සිට අඩි 40000ක් ඉහළ අහසට නංවමින් පැයට නෝට්ස් 470ක වේගයෙන් ගමන් කිරීමට පියවර ගත්තා කියලා වාර්තා කර සිටින්නේ මේ දේශපාලනය උඩුගුවනේ දේශපාලනය දේශපාලන ඉන්දියාවත් පාකිස්තානයත් අතර තියෙන භූදේශපාලනික තත්ත්වය පිළිබඳව අපි හොඳින්ම දන්නවා. දිගින් දිගටම ඉන්දියාවත් පාකිස්තානයත් අතර චාරුබුදකාරී තත්ත්වයන් කොහොමද කියන එක. ඒක නිසාමයි පාකිස්තානයේ දිහා චීනය බලන්න පටන් ගත්තේ. ඇමරිකාවත් පාකිස්තානත් එක්ක සම්බන්ධව වැඩ කටයුතු කරන්න ගියා. ඉන්දියාව ඒකට කැමති වුණේ නැහැ. මේ වගේ භූදේශපාලනික තත්ත්වයන් සහ මේ වෙනකොට පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට එරටේ විරෝධතා රැල්ලකුත් ඇවිල්ලා තියෙනවා. මේ සියල්ල එක උඩින් යන එකත් ලේසි පහසු දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම ලංකාවට පැමිණීම සම්බන්ධයෙන්ොත් බොහෝ දෙනාගේ අතර පොඩි කුකුසක් තිබුණා. මේක හොඳයිද නරකයිද? පාකිස්තාන ආණ්ඩුව ඇතුළෙන්ම යම් විරෝධතාවයන් තිබුණා ලංකාවට යන්න එපා කියලා. විශේෂයෙන් ඔය භූමි දාන කිරීම සම්බන්ධයෙන් ගත්තට පස්සේ නමුත් ඉම්රාන් ખાන් ක්‍රීඩකයා නැත්නම් වර්තමාන අග්‍රාමාත්‍යතුමා පිළිගත්තා අපේ රටේ තියෙන සහයෝගීතාවය සහ අපේ රට අපි වගේ රටවල්වලට උදව් කරන්න ඕන දෙගොල්ලෝ සහයෝගයෙන් ඉන්න ඕන කියන කාරණාව. මේ පිළිබඳව කතා බහ කරන අතරතුරේදී දිනවෙන පුවත්පත වාර්තා කරනවා අවුරුදු 60ට වැඩි අයට කොවිෂීල්ඩ් එන්නත ලබා දීමට රාජ්‍ය අමාත්‍යවරිය තීරණය කරලා තිනවා. ඒ සම්බන්ධයෙන් තමයි අද අනුර ප්‍රේමලාල් වාර්තාව ඉදිරිපත් කරන දිනමිනට අවුරුදු 60ට වැඩි පිරිස් වෙනුවෙන් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා දීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රාන්තුපුල්ලේ මහත්මිය පොදු ජන පෙරමුණ පක්ෂ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් ඊයේ ප්‍රකාශ කරා. ඇතම් පාර්ශ්වයන් විසින් ගන්නා ලද තීන්දුව හේතුවෙන් කොවිඩ් එන්නත ලබා දීමේ ක්‍රමවේදයන් ගැටලුතාවී තත්ත්වයන් උද්ගත වී ඇති බව වැවසුවේ මහත්මිය මේ අයගත් හදිසි තීරණ නිසා එන්නත ලබා දීමේ වයස් සීමාව 30 සිට 60 දක්වා සීමා කරනු ලැබුවද මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු වයස අවුරුදු 60ට ඉහළ අයටද එන්නත ලබා දීමට කාර්යසාධක බලකාය විසින් තීරණය කරන ලැබුවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. මෙම එන්නත දෙන ලැබුවේ මරණ අනුපාතය අඩු කර ගැනීමට අවශ්‍ය නිසා බැවින්
60ට ඉහළ අයටත් එන්නත ලබා දීම අනිවාර්ය බවට කාර්යසාධක බලකාය විසින් තීන්දුව කරනු ලැබූ බව එතුමිය කියලා තිනවා. දැන් 60ට වැඩි අයටත් මෙය දීමට නැත්නම් එන්නත ලබා දීමට කටයුතු කරනවා අද ඉඳලා. සෞඛ්‍ය තාක්ෂණ කමිටුව දැන් සමහර තාක්ෂණ ශිල්පීන්ට බාස්ලා කියලාත් කියනවා නේද නිකන් නේ? ඒක කියනවද? නෑ ඒ කියන්නේ තාක්ෂණ ශිල්පී අපි හිතමු විදුලි තාක්ෂණ ශිල්පීන් කටයුතු කියන්නේ අද මේ දීපාලයට උදාරයටද කියන්නේ? නෑ මම කියන්නේ තාක්ෂණ ශිල්පීන් කියන්නේ අපි සමහරට ගෙදරක වයරින් වැඩක් කරගන්න ඒ තාක්ෂණ ශිල්පීන්නේ. ඒකට අපි කියන්නේ ඉලෙක්ට්‍රික් බාස් උන්නේ එහෙම කියලානේ කියන්නේ. එතකොට සෞඛ්‍ය තාක්ෂණ කමිටුවේ ඇතම් තීරණ එන්නත් කරණය අවුල් කරනවා කියලා රාජ්‍ය මාත්‍ය සුදර්ශනී ප්‍රනන්දපුල්ලි මහත්මිය කියනවා. ශ්‍රියානි විජේසිංහ වරුණ පෙරමුණයි වාර්තා කර සිටින්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ කමිටුව ගන්න ඇතැම් තීරණ කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙල අවුල් සහගත තත්ත්වයන්ට පත් කිරීමට හේතුවක් වී ඇතැයි අමාත්‍යවරිය සඳහන් කර සිටිනවා. දැන් උදාහරණ කීපයක් සඳහන් කරනවා. කොවිඩ් එන්නත ලබා දිය යුත්තේ රෝගීන් වැඩි වශයෙන් සහ මරණ වැඩි වශයෙන් වාර්තා වී ඇති ප්‍රදේශයන් හඳුනාගෙන වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට බව තීරණය කර තිබියදීත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව එම තීරණයන් වෙනස් කරනවා. සමහරට රැට වෙනස් කළ කෙනවලු ටෙලිෆෝන් එකෙන් උදේට නෑ මේ වෙන කට්ටියකට දෙන්න කියලා අමාත්‍යතුමී එහෙමයි කියන්නේ. අවුල් සාගත තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ඇය ඊයේ සඳහන් කර සිටියා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්. සෞඛ්‍ය වර්ජනයෙන් රෝහල් සේවා අඩපණ වෙයි කියලා සඳහනක් තියෙනවා. සෞඛ්‍ය වර්ජනයෙන් රෝහල් සේවා අඩපණ වෙයි. කොහොමද සෞඛ්‍ය වර්ජනය සිද්ධ වෙන්නේ, රෝහල් සේවා අඩපණ වෙන්නේ කොහොමද කියන එක උපාධිසේරම මේ වාර්තාව ඉදිරිපත් කරනවා දිවයින පුවත්පතට. රැකියා ලක්ෂ්‍ය වැඩසටහන යටතේ බඳවා ගන්න ලැබූ පිරිස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව අන්තර්ග්‍රහණය සිදු නොකරන්නයි ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 32ක් ඒකාබද්ධව ඊයේ දිවයින පුරා රෝහල්ලි වෘත්තීය ක්‍රියාමාර්ගයක් යෙදීම නිසා සාමාන්‍ය සේවා රැසක් අඩපණ වෙලා තියෙනවා. මෙම වැඩ වර්ජනයට පෙරේදා දහවල් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණි වෘත්තීය සමිති නියෝජිතයෝ මේ සඳහා නිසි පිළිතුරක් ලබා දෙන ලෙස සෞඛ්‍ය නිලධාරීන්ට බලපෑම් කරා. ඒ කියන්නේ ඊයේ දවසේදීත් පෙරේදා දවසේදීත් දවස් දෙකේම වැඩ වර්ජන සිදු කරලා තියෙනවා. පෙරේදා දවසේදී සෞඛ්‍ය අමාත්‍යාංශ ඉදිරිපිට ඊයේ දවසේදී ලංකාවේ රෝහල්වල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රැකියා ලක්ෂ්‍ය ලබා දීම වැඩසටහන යටතේ රාජ්‍ය සේවය සඳහා සුළු සේවකයන් බඳවා ගැනීමේදී සෞඛ්‍ය සේවයට මෙම පිරිස් බඳවා ගැනීමට සැරසෙන බවට චෝදනා කරමින් මේ වෘත්තීය ක්‍රියාමාර්ග ගෙන තිබුණා. රෝහල් කිහිපයකම කනිෂ්ක සේවක කාර්ය මණ්ඩලය දියත් කර ඇති වැඩ වර්ජන හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාවයන් වළක්වා ගැනීම සඳහා යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු සමග 185කට කණ්ඩායමක් යොදවා ඇති බවත් සඳහන් කළ තියෙනවා. නිලධාරීන් දෙදෙනෙක් එක තව 185 දෙනෙක් මේ වර්ජනය සම්බන්ධයෙන් කතා බහ කරන නිසා මේ වැඩ මොන හරි වුණොත් මොකද්ද කරන්න කියන එකට යෝජනා කරලා තිනවා. සෞඛ්‍ය වර්ජනයෙන් රෝහල් සේවා අඩපණ වෙච්ච නිසා ඉදිරියේදී ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තිබුණා නෑ කවදාවත් සෞඛ්‍ය අංශයට අර රැකියා වැඩසටහනේ කණ්ඩායම් බඳව ගන්නේ නැහැ කියලා. එහෙම තිබියදී තමයි මේ වර්ජනය සිද්ධ කරලා තියෙන්නේ. හරියම පිළිතුරක් වුන්ට ලැබුණ නැහැ කියලායි ඔවුන් සඳහන් කරන්නේ. ඔව්. වැඩ වර්ජනය කියලා කියන්නේ වෘත්තීය සටනක අවසාන අවිය කියලායි කියන්නේ. අවසාන අවිය මුලින්ම පාවිච්චි කරාද කියලා ප්‍රශ්නිකුත් තියෙනවා. අනිත් එක තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම්ද එහෙම නැත්නම් මේ අලුතින් මේ සේවයට කවුරුවත් බඳව ගන්න එපා. ඒකනේ සටනට අරමුණ. මේවා කොයිතරම් දුරට වැදගත්ද, ඒ කියන්නේ පොදු යහපතට කොයිතරම් දුරට අදාළද කියන කාරණාව හිතලා බලන්න ඕනේ. පොදු පුරවැසියෝ වැඩ වර්ජනය කළ රෝහල් කිහිපයක වැඩට යුද හමුදාවේ දූපෝත ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. යුද හමුදාපති ජෙනරාල් ශවින්ද සිල්ව මහත්මයාගේ උපදෙස් මත මේ පිරිස යොදවා ඇති බවත් අර බුද්ධික්කුවාගේ 185 දෙනෙකුගේ කණ්ඩායමක් යොදවලා තිබෙනවා. ඒ අනුව කොළඹ, පුත්තලම, කුරුණෑගල කියන දිස්ත්‍රික්කවල පිටි රෝහල් 14කට මේ රණවිරුවන් යොදවලා තිබෙනවා. කොළඹ ජාතික රෝහල, කළුබෝවිල රෝහල, රණවිරුවන් කියන වචනේ මෙතෙන්දී ඉල්ලාස් කරගත්තත් කම නැති. මොකද සිවිල් කටයුතු වලට සම්බන්ධ නිලධාරීන් තමයි වැඩි වශයෙන් යොදවන්නේ. ඒ කියන්නේ වෛද්‍ය බලකායට අදාළ. ඒ නිසා කොළඹ ජාතික රෝහල, කළුබෝවිල රෝහල, අක්ෂි රෝහල, තලංගම ප්‍රාදේශීය රෝහල, අවිස්සාවේල්ල දිසා රෝහල මේ ආදී විදිහට දැන් කොළඹ ජාතික රෝහලට, කළුබෝවිල රෝහලට, ඇස් රෝහලට එහෙම රෝගීන් එන්නේ දිවෙනේ විවිධ ප්‍රදේශවල ඉඳලා. සමහරවිට කලින් දවසේ තමයි මේ ගමන එන්නේ. එතකොට කලින් දවසේ ඇවිල්ලා එහෙම නැත්නම් නතර වෙලා ඉඳලා එහෙම නැත්නම් දුම්රියසන කොටුව ස්ටේෂන් එකේ නිදාගෙන ඉඳලා උදේට එන අය ඉන්නවා. ඒ අය උදේට එද්දි මේ වර්ජනයක් තියෙනවා කියලා දැනගත්තම කොයිතරම් අසාධාරණද. ඒ නිසා හමුදාව ඇතුළේ හරි මේක කරන්න වෙනවා කියලා ජනතාවම ඉල්ලනවා. ඔව්, වගකීමෙන් කියන්න ඕන දේ තමයි රාජ්‍ය ආයතන ගණනාවක් මම පුජ්‍යලිකව අත්දැකලා තියෙනවා. මිනිස්සුන්ට කතා කරන්නවත් දන්නේ නැහැ. සෞඛ්‍ය සේවය මෙය ඉතාමත්ම තදින් තියෙනවා. අපි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා ඔබත් මතක තියාගන්න, ඔබටත් මෙහෙම දෙයක් වුණොත් කොහොමද කියලා. අහිංසක මිනිස්සු තමයි මේ සේවාව ලබා ගන්න එන්නේ. ඔවුන්ගේ බදු මුදලින් තමයි ඔබ යැපෙන්නේ, ඔබට පඩි ගෙවන්නේ. ඒක නිසා මිනිස්සුන්ට සැලකීමේදී, මිනිස්සුත් එක්ක කතා බහ කිරීමේදී සහ
මිනිස්සුන්ව යම් යම් දඩමීමා කරගෙන වැඩ කටයුතු කිරීමේදී කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න ඔබටත් එයම පෙරලා ලැබෙන බව මතක තියාගන්න. බොහෝ සෞඛ්‍ය ශාස්ත්‍රවල රෝහල් වලට ගියාට පස්සේ මිනිස්සුන්ට සලකන්නේ කතා කරන්නේ සත්තුන්ට වගේ. මේක අපි නිදින්තර හොඳ මිනිස්සු ඉන්නවා, හොඳ සේවකයන් ඉන්නවා. හැබැයි අපි පත්‍රමෙන්තුවෙන් මතක් කරනවා ඔබ නිතරම ඕනම රාජ්‍ය නිලධාරියෙක් හෝ වේවා, පෞද්ගලික නිලධාරියෙක් හෝ වේවා වැඩ කටයුතු කරනකොට අනිත් මිනිස්සු ගැන හිතන්න. ඒ මිනිස්සු ඇවිල්ලා කතා බහ කරද්දී ඔවුන්ට පැහැදිලිව ඇහුම්කන් දෙන්න, ඔවුන්ට හරියට උදව් කරන්න. මේ ඔබගේ රාජකාරිය වගේම මේ ඔබගේ මනුස්සකම පිළිබඳ හිතන්න ඕන කාලයක්. ඔව්. ජනාධිපතිතුමා කියනවා වෘත්තීය සමිතිවල ගැටලු වලට කන් දෙන්න සූදානම්, අපි එකතු වෙලා රට හදමු කියලා. වෘත්තීය සමිතිවලට සවන් දීමටත් වෘත්තීය සමිතිය සමග සහයෝගයෙන් වැඩ කිරීමටත් රජය හැම විටම සූදානම් බව මාධ්‍යම පුවත්පත වාර්තා කර සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරපු ප්‍රකාශය ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට රජයට උදව් වන්න කියලා එහිදී ඉල්ලා සිටිනවා. කොවිඩ් අර්බුදය දැන් සමනය වෙමින් තිබෙන බැවින් ඉදිරි කාලයේදී මාස 3කට වරක් වෘත්තීය සමිති හමු වී සාකච්ඡා කිරීමට අදහස් කරන බව ජනාධිපතිතුමා සඳහන් කළා. සෑම ආකාරයකම රාජ්‍ය ආයතන අරමුදල් සඳහා භාණ්ඩාගාරය මත යැපෙන්නේ නැති තත්වයක් මත කාර්යක්ෂම විදියට පවත්වාගෙන යාම, ලාභදායී ආයතන බවට පවත්වාගෙන යාම තමයි රජයේ අරමුණ. ඒ සඳහා අපි එකතු වෙලා වැඩ කරමු කියලා යෝජනා කර සිටියා. වෘත්තීය ගැටලු තියෙනවා නම් ඒවා අපි සාකච්ඡා කරලා විසඳ ගනිමු. මේ සාකච්ඡාවට සහභාගී වෙච්ච බැසිල් රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා දින 180ක සේවා කාලය සම්පූර්ණ කළද තවමත් සිරපත් වීම ලැබී නැති පිරිස් පළාත් පාලන ආයතනවල සිටින බව සහ ඒ අයට සාධාරණ නිශ්චිත කරන බව සඳහන් කළා. දිලුම් අමුණගම කංචන විජේසේකර, ජානක වක්කුඹුර කියන රාජ්‍ය අමාත්‍යවරුන්, සාගර කාර්යවිසන්, ජගත් කුමාර, ජයන්ත කටගොඩ කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් සහභාගීව සිටි බව මව්බිම් පුවත්පත වාර්තා කරනවා. බ්‍රිතාන්‍ය නව යෝජනාව ජිනීවා සමුළුවට ඉදිරිපත් කරයි, ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි කියලා තමයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. දිවයින පුවත්පත කීර්ති වර්ණකොළ සූර්යයි මේ වාර්තාව දිවෙන්ට ඉදිරිපත් කරන්නේ. මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය කළ අයට එරෙහිව නඩු පෙවරිය යුතුයයි දක්වමින් බ්‍රිතාන්‍ය රජයේ ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත නව යෝජනාවක් ඉදිරිපත් කළ බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩොමිනික් රූබි ඊයේ අනාවරණය කළා. මේ යෝජනාව ඉදිරිපත් කරමින් රූබි පැවසුවේ මානව හිමිකම් උල්ලංඝනය කළ අය ගැන කවුන්සිලය පූර්ණව ක්‍රියා කළ යුතු බවයි. මෙම යෝජනාව ගැන ඡන්ද විමසීමක් මාර්තු මාස 2 වෙනි සතියේදී පැවැත්වේ. මේ යෝජනාවට කරුණු 12ක් ඇතුළත් වේ. බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් 6ක් ඉදිරිපත් කළ එම නව ජිනීවා යෝජනාව ගැන කරුණු දැක්වූ බ්‍රිතාන්‍ය රාජ්‍ය ඇමති අහමඩ් සාමිවරයා ඝාතන ලක්වුවන් හා අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට යුක්තිය අවශ්‍ය බව කියා සිටියේය. බ්‍රිතාන්‍ය මෙම යෝජනාවෙන් ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කර ඇත. රටවල් 47ක් මේ යෝජනාවට අදාළව ඡන්ද විමසීමට සහභාගී වේ. රුසියාව, චීනය, කියුබාව, නේපාලය, වෙනිසුලාව, බොලිවියාව යන රටවල් මෙම යෝජනාවට එරෙහිව ඡන්දය භාවිතා කරන බව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත. ශ්‍රී ලංකා රජය මෙම නව ජිනීවා යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. අපේ අතින් එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. අපි ඒ ප්‍රතික්ෂේප කරනවා. හැමෝම බලාගෙන ඉන්නේ අපේ පැත්තට ඇඟිලි දික් කරන්න. මතක තියාගන්න ඕන ඔවුන්ගේ පැත්තට ඇඟිලි කීයක් තියනවද කියලා. විශේෂයෙන් ඇමරිකාව වගේ රටවල් මේ ලෝකේ කරපු දේවල් සම්බන්ධයෙන් සහ වර්තමානයේ මේ මෑත කාලේදී කරපු දේවල් සම්බන්ධයෙන් කතා බහ කරොත් කිසිම සමුළුවක මේ පිළිබඳව කතා බහක් නැහැ. මව්බිම් පුවත්පතත් වාර්තා කරන කුමුදු ජයවර්ධනගේ වාර්තාවක් ලංකාවේ මානව හිමිකම් ගැන ඇමරිකාව කනස්සල්ලෙන් කියලා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කරපු ප්‍රකාශය අර බුද්ධික කිව්වාගේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ලංකාවට එරෙහිව සහාය ඉල්ලයි කියලා අරුණ පුවත්පතත් සඳහන් කරනවා. ඇමරිකානු රාජ්‍ය ලේකම් ලංකාවට එරෙහිව සහාය ඉල්ලයි ජිනීවා සමුළුවේදී ලංකාවට එරෙහිව ඉදිරිපත්ව තිබෙන යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා කියන්නේ ශ්‍රී ලංකාව පරාජය කිරීම සඳහා සහාය දෙන්න කියලා. එතනදී ඔහු රටවල් කීපයක් කියනවා. ඉරානය, දකුණු සුඩානය වගේ රටවල්. මේ සියලු රටවල් ඔවුන් තමන්ගේ බලය යොදවලා තමන්ට ඕන විදිහට පාලනය කරගන්න උත්සාහ ගන්න රටවල්. ඒ ලයිස්තුට ඉරානය, දකුණු සුඩානය සහ ශ්‍රී ලංකාව එක ගොඩකට දාන. ඒකට මානව හිමිකම් කියලා කියන්නේ ඔවුන්ට පාලනය කරගන්න ඕන රටවල් පාලනය කරන්න තියෙන අවියක්ද කියන තර්කයේ නැවතවතාවක් තහවුරු වෙනවා. සුඩානයේ මානව හිමිකම් සම්බන්ධයෙන් ගත්තොත්, ඉරානයේ මානව හිමිකම් සම්බන්ධයෙන් ගත්තොත් ඇමරිකාව පෙනීම උල්ලංඝනය කරපු රටවල්. අපි පහුගිය කාලේ දැක්ක අර කළු ජාතිකයෙක් කොහොමද පොලිස් නිලධාරියා විසින් මරලා දැම්මේ කියලා. මේ සියල්ල තියෙදි තමයි අපේ රටට විරුද්ධව කතා බහ කරන්නේ. ඔබට මතක් කර දෙනවා අපි මේ පිළිබඳව අවබෝධයෙන් සිටිය යුතුයි. අපිට ඔබටත් මටත් මේ ගැන මුකුත් කරන්න දෙයක් නැහැ. අපේ රජය විසින් ඒ පිළිබඳව පැහැදිලි තීන්දුවක් ගනීවි. ඔවුන්ගේ ප්‍රතිපත්ති ඔවුන් කරන ඕන කටයුතු සිද්ධ කරයි. හැබැයි සාමාන්‍ය පුරවැසියන් විදිහට අපි මේ භූ දේශපාලනික සම්බන්ධතා, ලෝකීය දේශපාලනික සම්බන්ධතා දැනගන්නට වෙනවා. එහෙම වුණොත් අපිට අවබෝධයෙන් සිටීම වැදගත් වෙන නිසා. ඔව්. ඒ වගේම තමයි බුද්ධික රටක පුරවැසිය විදිහට අපිට කරන්න තියෙන දේ තමයි මහත්මා ගාන්ධිතුමා කියනවා අපි හැම කවුලුවක්ම ඇරලා තියෙනවා හැම පැත්තෙම වෙන හුලඟ හමා යන්න. හැබැයි අපි මහ පොළවේ හරියට කකුල් තියන් ඉන්නවා. මොකද ඒ හුලඟින් ඉදිරින් නොයන්න ගසා නොයන්න. නිසා ශක්තිමත් පාලනයක්
ශක්තිමත් පුරවැසි විදියට නැගී හිටීමේ වගකීම අපිට තියෙනවා. ඒ අතර මේ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ඊයේ යාපනයේ සංචාරයක් කළා. ඒ ගිහිල්ලා යාපනීය සරසවියට PCR යන්ත්‍රයක් දුන්නා කියලත් සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවේ රජයේ මානව හිමිකම් කඩවීම පිළිබඳව චෝදනා කරනවා. ශ්‍රී ලංකාවට එරෙහි වෙන්න උදව් ඉල්ලන ඇමරිකාවේ තානාපතිනියගෙන් යාපනීය සරසවියට PCR යන්ත්‍රයක්. කාට අහිමි වුණත් සාදුමල් පිපියන් සැමදා. නීතිඥ සංගමයේ මහ පුටුවට සාලේ පිරිස් මෙතුමා පත් වෙලා තිනවා. අපි විශේෂ පුවතක් විදිහට ඉදිරිපත් කරන්න සූදානම්. නීතිඥ සංගමය ශ්‍රී ලංකාවේ ඉතා විශාල වැඩ කොටසක් සිදු කරනවා. විශේෂයෙන්ම නීතිය සම්බන්ධයෙන් සහ නීතිඥවරුන්ගේ කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සාලේ පීරිස් මහතා වැඩි ඡන්දෙන් තේරීපත්ව තිබෙනවා. ඒ අනුව ජනාධිපති නීතිඥ සාලේ පීරිස් මහතා 2021 සහ 22 වර්ෂය සඳහා සභාපති ධූරයට තේරීපත් වුණා. ඔහු සමග නීතිඥ කුවේරද සොයිසා මහතා තමයි තරඟ කළේ. සාරේ පීරිස් මහතාට ඡන්ද 5162යි. කුවේර මහතාට ලැබුණේ ඡන්ද 2807යි. සංගමේ ලේකම් විදියට රජීව අමරසූරිය මහතා පත් වෙලා තිනවා. නීතිඥ සංගමේ නව සභාපති සාලිය පීරිස් මහත්මයාට පත්තරමේන්තුවේ සුබ පැතුම්. මේ අවුරුදු දෙකේදී නීතිය හරි හැටි කරගෙන යන්නට සහ නීතිඥවරුන්ගේ ආදිවාසීකම් වෙනුවෙන් රටේ නීතියේ ස්වාධිපත්‍ය වෙනුවෙන් ඔබතුමන්ට කටයුතු කරන්න හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නය ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් අභයාරාමයට කැඳවයි කියලා වාර්තා කරනවා මවබිම පුවත්පත. වාර්තා කරන අන්දමට මේ සාකච්ඡාව සඳහා නාරයන්පිට අභයාරාමාධිපති මුරුත්තුවෙට්ටුවේ ආනන්ද හිමි, ඕමාරේ කස්සප හිමි, මහාචාර්ය මැදගුඩ අබේතිස්ස හිමි, ඇල්ලේ ගුණවංශ හිමි, ගලගම ධම්මරන්සි හිමි ඇතුළු හිමිවරුන් එක්ව සිටියලු. මේ සාකච්ඡාවට ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, තිස්ස විතාරණ, වීරසුමන වීරසිංහ, MLM අතාවුල්ලා සහ ගෙවිඳු කුමාරතුංග කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පක්ෂ නායකවරු සහභාගී වී තිබෙනවා. ජනාධිපතිතුමා වඩාත්ම දේශපාලන වශයෙන් බලවත් කිරීම පිළිබඳව මෙහිදී නායක ස්වාමින් වහන්සේලා අපට පෙන්වලා දුන්නා. පොදු ජන පෙරමුණේ හෝ එම සන්ධානයේ නායකත්ව තනතුරකට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පත්විය යුතුයි. රාජ්‍ය නායකයාට දේශපාලන තන්ත්‍රයේ නායකයෙක් හැටියටත් ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ ඒ අනුවයි. වත්මන් ආණ්ඩුවට ජාත්‍යන්තරව සහ ජාතිකව විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදුව තිබෙන නිසා එම අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට මහා සංඝරත්නයේ අවවාද සහ අනුශාසනා ඉතා වැදගත් බව මේ අවස්ථාවේදී සහභාගී වෙච්ච අමාත්‍යවරු සඳහන් කළා කියලා මවබිම් පුවත්පත වාර්තා කර සිටිනවා. අභයාරාමයට එහෙම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයෝ ඊයේ කැඳෙව්වා. අද අගමැතිතුමා එනවා. ඒ තමයි මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ රචනා කරපු කෘති දෙකක් ජනගත කිරීමේ උත්සවය පැවැත්වෙනවා කියලා අද වාර්තා කර සිටිනවා. මුරුත්තෙට්ටුවේ නාහිමියන්ගේ කෘති දෙකක්, එකක් තමයි හෙළවෙදකමේ යට ගියාව, රන්හිය කියලා කියන්නේ පුවත්පතකට ලියූ තීරු ලිපි එකතුවක්. අද මේ උත්සවය පැවැත්වෙනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ කෘති දෙකක් ජනගත කිරීමේ උත්සවය. පළ ඇතිරුකටලු ගල් ගහන්නේ දෙකන්නේ පක්ෂ එනකොට ඒ පක්ෂවලට කොහොමද කටයුතු සිදු කරන්න ඕන කියලා දැන් ස්වාමින් වහන්සේලාත් ඒ පිළිබඳව කල්පනා කරලා තිනවා. හොඳ දෙයක් වෙනවා නම් හොඳයි. අපි දිනවෙන පුවත්පතේ වාර්තාවකට යන සූදානම්. මේ දවස්වල වැඩි වශයෙන් කතා බහට ලක් කරා මේ යාපනයේ තියෙන දූපත් 3ක් චීනයට ලබා දෙනවා කියන කතාව. මේ පිළිබඳව ඇඟිල්ල දික්ුණා රජ්‍ය පාර්ශවයට. රජයෙන් තමයි මේ චීනයට දෙන්න හදන්නේ. චීනය කොලනියක් බවට ලංකාව පත් කරන්න හදන්නේ කියලා බොහෝ දෙනා විපක්ෂයෙන් වැඩි වශයෙන් චෝදනාට ලක් කරන්න පටන් ගත්තා. ඊයේ පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව තොරතුරු විමසුවා. විදුලිවල අමාත්‍යතුමා ඩල සලහ පෙරුම්මැතිතුමා ඒට උත්තර දුන්නා. ඩෙල්ෆ් විදුලි බලාගාර කොන්ත්‍රාත්තුව මෙතෙක් දී නැහැ කියලා සඳහන් කරනවා. දින මින පුවත්පතට ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. යාපනයේ ඩෙල්ෆ් දූපත්වල ඉදිකරන විදුලි බලාගාර සම්බන්ධ කොන්ත්‍රාත්තුව මෙතෙක් දී නොමැති බව විදුලි බල අමාත්‍ය ඩල සලහ පෙරුම් මහතා ප්‍රකාශ කරා. මෙහිදී දූපත් බදු දීමක් නොවන බවත් ස්ථිර වශයෙන්ම සඳහන් කළ හැකි බව අමාත්‍යවරයා සඳහන් කරා. ඒ කියන්නේ ස්ථිර වශයෙන්ම කියනවා මේ දූපත් බදු දීමට කටයුතු කරන්නේ නැහැ කියලා. සුළඟින් සහ සූර්ය බලයෙන් ක්‍රියාත්මක කරන ප්‍රථම දෙමුහුන් විදුලි බලාගාර යාපන දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සිදු කරලා තියෙනවා කියලා සඳහන් කරනවා. දීර්ඝ කාලයක් තිස්සේ විදුලිය නොමැතිව සිටි යාපනයේ දූපත් ප්‍රදේශවල ජනතාවට විදුලිය දීම ජාතික අවශ්‍යතාවය බව සඳහන් කළ ඇමතිවරයා ආසියානු සංවර්ධන බැංකුව මේ සඳහා මැදිහත් වී ඇති අතර ජාත්‍යන්තර ටෙන්ඩර් පටිපාටියට අනුව තමයි ටෙන්ඩර් කැඳවීම කරලා තියෙන්නේ. එම ටෙන්ඩර් කැඳවීම කළ අතර චීනය සහ ඉන්දියාව ඒ සඳහා ඉදිරිපත් වුණත් අඩුම ලන්සු තැබීම සිදු කළ ඇත්තේ චීනෙන්. නමුත් මේ ටෙන්ඩරේ තාම ලබා දීලා නැහැ. ඩල සලහ පෙරුම් මහත්මයා පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අහපු
ප්‍රශ්නකට පිළිතුරු දෙමින් තමයි මේ පිළිබඳව කතා බහ කරේ. මේ දූපත් තුන සඳහා ඉතිහාසයේ පුරාවටම විදුලිය සපයන්නේ ඩීසල් ජෙනරේටර් වලින්. එබැවින් සහෝදර ජනතාවට අඛණ්ඩව විදුලි ලබා දීම ජාතික අවශ්‍යතාවයක් බවද ප්‍රකාශ කරලා තියෙනවා. තවම කිසිම ආණ්ඩුවකට හෝ කිසිම කොම්පැනියකට සමාගමකට මෙය බාර දීලා නැහැ මේ විදුලි බලාගාර හදන්න කියන එක ඉදිරියේදී තීරණයක් ගන්න නියමිතයි. පාස්කු කොමිසමේ තීන්දුව නිර්දේශ හරියට යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ කියලායි විපක්ෂය චෝදනා කරන්නේ. අශෝක් අබේසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා චෝදනා කරනවා පාස්කු කොමිසමේ වාර්තාව අපිට පිළිගන්න බෑ. එම වාර්තාවෙන් බලාපොරොත්තු වුණේ ප්‍රහාරය මෙහෙයුව අයසවීම සිදුව තිබෙන්නේ වෙනම තත්ත්වයක්. බලය ලබා ගැනීමට කළ ප්‍රහාරයක් කාදිනල් වහන්සේ ඉල්ලීමක් කර අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙසට මව්බිම් පුවත්පතයි මේ වාර්තා කර සිටින්නේ. අපි විරාමයේ ලබන්න සූදානම්. මූල බීජය සොයන්නේ නෑ මේ වාර්තාවෙන් ජනතාව රැවට්ටුවොත් අපි පාරට බහිනවා කියලා හෙක්ටප්පුවා මහත්මයා කියනවා. ඒ වගේම මව්බිම් පුවත්පත් තවදුරටත් කියනවා පාස්කු කොමිසමේ වාර්තාවේ අලුත් දෙයක් නැහැ කියලා. ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරන ප්‍රකාශයත් වාර්තා කරනවා. සත්‍ය සැඟවූ තවත් එක් වාර්තාවක් පමණයි කියන ප්‍රකාශයත් එක්ක අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට යන්න. ත්‍රිකුණාමලයේ කැලෑ විනාශය වළක්වන්න කඩාපනින හමුදාවක් කියලා දිනමින පුවත්පත වාර්තා කරනවා. ත්‍රිකුණාමලයේ කැලෑ විනාශය සම්බන්ධයෙන් පහුගිය දිනවල දිගින් දිගටම කතා බහට ලක් වුණා. ඒ සම්බන්ධයෙන් තමයි ත්‍රිකුණාමලයේ ආණ්ඩුකාරවරිය නැගෙනහිර පළාතේ වන විනාශයන් සහ ආක්‍රමිකතාව වැළැක්වීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට සාකච්ඡා කිරීමට නිලධාරීන් සහ නැගෙනහිර පළාතේ ආරක්ෂක අංශ ප්‍රධානීන් අතර සහභාගීත්වයෙන් ත්‍රිකුණාමල ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී සිද්ධ කරලා තියෙන්නේ. ආයේ කැලේ නම් කපන්න දෙන්නේ නැහැ. කැලේ කපන අය අල්ලන්නත් වෙනම කණ්ඩායමක් පත් කරලා තියෙනවා. කවුරු හරි මේ පිළිබඳව දන්නවා නම් 070යි 70යි 114ට දුරකථන මතමක් ලබා දෙන්න කියලා කියනවා. 070යි 70යි 114යි ත්‍රිකුණාමල්ලේ ප්‍රදේශයේ කවුරු හරි වන විනාශ කරනවා නම් මෙන්න දැන් ඒකට තිත තියන්න සූදානම්. ත්‍රිකුණාමල ප්‍රදේශය විතරක් නෙමෙයි ලංකාවේ ඕනම ප්‍රදේශයක එහෙම වන විනාශයක් වෙනවා නම් දන්නවන්න කියලා ආරක්ෂක ලේකම්වරයාත් කිව්වා. මොකද චෝදනා කරන්නේ කැලෑ කපනවා කියලා. නෑ කැලෑ කපනවා නෙවෙයි කැලෑ කපන්න ඉඩ දෙන්නේ නෑ. ඒක තමයි ප්‍රවෘත්තිය. හදා ගන්නව නම් ජීවිතේ තේරුම් ගන්නව නම් ජීවිතේ මෙන්න කතා දෙකක් තියෙනවා. එක කතාවක් ලංකාදීප පුවත්පතෙන් තෝරගන්නවා. ලංගම රේදුරා වැඩ කළ බසයට වැඳ සේවයෙන් විශ්‍රාම ගෙන ගෙදර යයි ටටාමාම කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. සෙන්කඩගල සිසිල් කුමාර බණ්ඩාරයි වාර්තා කරන ලංකාදීප පුවත්පතට යටිනුවර ලංගම ඩිපෝවේ රියදුරු වෘත්තියේ නියැලුණු ටී.ජී.පී.එස්.එන මහත්මයා අවුරුදු 35ක් සේවය කළාලු ලංගමේ. තමන් ආදරය කරපු බස් එක හොදලා බස් එක ඉස්සරහා සුදු රෙද්දක් දාලා එලලා වැඳලා මෙන්න මෙහෙමයි ගෙදර ගියේ කියලා ඡායාරූප සහිතව වාර්තා කර සිටිනවා. වෘත්තිය මොකක් වුණත් තමන්ගේ සේවය රටට ගෞරවයෙන් වැඩ කරනවා නම් තමන්ගේ වෘත්තියට ගෞරව කරනවා නම් ඔවුන්ට වරදින්නේ නැහැ. සහ අනිත් දරුවන්ට අපි ලබා දිය යුතු ආදර්ශයත් එයමයි. මුතුරාජවෙල පරිසරයට සහ නාගරිකයට පවරා ගනී කියලා සඳහනක් තියෙනවා. අද දිවයින පුවත්පත අරුණ බෝගහවත්තයි වාර්තා කරන්නේ. මුතුරාජවෙල තෙත් භූමිය වහාම පරිසර අමාත්‍යාංශයට සහ නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන සංවර්ධනය කිරීමට රජය තීරණය කරලා තියෙනවා. මේ විදිහට රජය තීරණය කරලා තියෙන්නේ ව්‍යාපාරිකයන් පාතාල සමාජිකයන් සහ ඇතම් රාජ්‍ය නිලධාරීන් එම භූමිය විනාශ කරන අයුරු දැක ගැනීමට හැකි වූ බවත් නිරීක්ෂණයේදී අනාවරණය වුණා කියලා තියෙනවා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර වහාම තෙත් භූමිය පරිසර අමාත්‍යාංශයට සහ නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන සංවර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් දී තියෙනවා. සංවර්ධනය කිරීම සඳහා වැය වෙන මුදල රජයෙන් ලබා දීමටත් ජනාධිපතිවරයා තීරණය කරා කියලා අද සාකච්ඡා කරලා තියෙනවා දිවින පුවත්පතත් එක්ක. මෙන්න අර දෙවැනි කතාව ඒත් තෝරගන්නේ ලංකාදීප පුවත්පතෙන් සිගරට් බීඩි උරන කරාබුදාන සැමියා එපා. උපාධිධාරී ගුරුවරිය පොලිසියේදී එහෙම ඉල්ලීමක් කරනවා. සැමියාගේ පොරොන්දුව නිසා වැරදි හදාගන්න OIC සතියක කාලයක් දෙයි. කොයි පළාතද කියලා ඕනේ නැහනේ. කතාවක වුණත් කමන්නේ මේකේ තියෙන කොහෙද පළාත කියලා. ගුරුවරියගේ සැමියා රැකියාව වශයෙන් කුලී වැඩ කරන්නෙක් ගුරුතුමිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන මීට අවුරුදු 4කට කලින් ඔවුන් විවාහ වී තිබෙනවා. දරුවෙකුත් ඉන්නවලු. සැමියා තදබල ලෙස සිගරට් සහ බීඩි බීමට අභ්‍යවී සිටින බවත් දැනගත්තේ විවාහයෙන් පසුව විවාහයෙන් පස්සේ දැනගෙන තියෙන්නේ. කොහොමුණත් සිගරට් හා බීඩි බීම නිසා වහන වෙන දුගද ඉවසා ගැනීමට නොහැකි වමන යන අවස්ථා පවා තිබෙන බවත් පොලිසිය සඳහන් කළ තියෙනවා. කොහොමුණත් ආයෙ මේ වැරද්ද කරන්නේ නැහැ කියලා සැමියා පොරොන්දු වෙලා තියෙනවා. පළාත පොඩ්ඩක් කියන්න. පළාත පොඩ්ඩක් කියන්න. පළාත කියන්නේ නැත්නම් මොකද දන්නවද? එකක් තමයි මේ කොහේ හරි වෙන්න පුළුවන්. සමහර විට මේ තලවතුගොඩ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් බද්දිගම වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් උහුණ වෙන්නත් පුළුවන්. හරිද? කොහොම හරි මේ ළඟකදී ඉඳලා සැමියා කරාබු දාන්නත් පටන් ගත්තලු. කරාබු දමාගෙන සිටින සැමියා සමග ගමනක් විමනක් යාමට තමා අකමැති බවත්. ඇය ගුරුවරියක්නේ. ඒ නිසා ඇය කියනවා
මේ තවත් ඉස්සරහට මේ දේවල් වෙන්න බෑ. කලිනුත් මේ විදිහට පැමිණිලි කරලා තියෙනවා. ඒ වුණාට පොලිසියේදී OIC මහත්තයා ඉස්සරහා මේ සමය පොරොන්දු වෙලා තියෙනවා ආයේ මේ වැඩේ කරන්නේ නැහැ කියලා. පොරොන්දුව කඩ කළහොත් බිරිඳ දික්කසාද වනු ඇති බවට පොලිස් ස්ථානාධිපතිවරයා සැමියාට පැහැදිලි කර දී සතියක් ඇතුළත දෙදෙනාම නැවත පොලිසියට පැමිණ තත්ත්වය දැනුම් දෙන ලෙස සඳහන් කර තිබෙනවා. ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරියයි වාර්තා කර සිටින්නේ මේ පුවත ලංකාදීපයට. පොලිසියට තියෙන ප්‍රශ්න මම මේ කල්පනා කරේ. හැමදේම විසඳ ගන්න පොලිසියට යන්න වෙනවා. මහා වංශය ලෝක උරුමයක් බවට පත් කරලා තියෙනවා. ඒ පිළිබඳව දිනමින පුවත්පත වාර්තා කරනවා. මහා වංශය ලෝක උරුමයක් වෙයි. පෙරදින විශ්වවිද්‍යාල පුස්තකාලයේ ඇති මහා වංශ පුස්කොළ පොත යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස නම් කිරීමට තීරණය කරලා තියෙනවා. මහා වංශයේ සියලු කොටස් කිසිදු අඩුවකින් තොරව අන්තර්ගතව තිබෙන පුස්කොළ පොත් එකතුව පරීක්ෂා කිරීමට පැමිණි යුනෙස්කෝ සංවිධානය නියෝජිතයන් ඒ පිළිබඳව සෑහීමකට පත්ව ඒ ලෝක උරුම ලයිස්තුවට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව දැනුම් දුන්නේ යයි පෙරදින විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා ප්‍රකාශ කරලා තියෙනවා. පෙරදින විශ්වවිද්‍යාලයේ පොත් එකතුවට වසර 100ක් පිරීම නිමිත්තෙන් විශ්වවිද්‍යාල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී තමයි උපකුලපතිවරයා මෙය බව සඳහන් කරලා තියෙන්නේ. මහා වංශය ලෝක උරුමයක් බවට පත් කරලා තියෙනවා. ලංකාවේ යුනෙස්කෝ ලෝක උරුමයන් 8ක් තිබුණා. මම හිතන්නේ මේ 9 වෙනි එක වෙන්න ඕනේ. අපි ඒක පිළිබඳ ආඩම්බරයට පත් වෙනවා. සූදානම් කාටුන් බලන්න. බලමු කාටුන් නිර්මාණකරු මොනවද දැකලා තියෙන්නේ සහ ඔවුන්ට මොනවද පෙනිලා තියෙන්නේ කියලා. අංජනගේ කාටුන් එකකින් පටන් ගන්නවා දිනමින පුවත්පතේ. භාණ්ඩ 27ක මිල අඩු කිරීමෙන් සතුසට කිසිම පාඩුවක් නැහැ. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියන්නේ. එහෙනම් ඉතින් ඔහොම යන්න. හසන්ත විජේනායකගේ කාටුනේ තෝරගන්නවා. හසන්ත තෝරගන්නේ හේනියා සහ අප්පුහාමි. අපි අහලා තියෙන ජන කතාවක්. ඕන්න කාටවත් මේ අගෞරව වෙන්නේ නැහැ. කිසිදු අරුණ පුවත්පතෙන් තෝරගන්නේ කිසිදු ජනවර්ගයකට කිසිදු පිරිසකට අගෞරවයක් වෙන්නේ නැහැ. දැන් හේනියා කියලා කියන්නේ මෙතෙන්දී ටයි කෝඩ් දාගෙන මහින්ද ආනන්ද අලුත්ගමගේ කෘෂිකර්ම මැතිතුමා වී ගොවිතැන කියන කිරිදෙනට ගොවි විශ්‍රාම වැටුප දෙනවා. ඊට පස්සේ පොහොර සහන ආධාරය සහතික මිල ඒ කියන්නේ වතුර පුණක්කු ඔක්කොම දීලා තියෙද්දි අප්පුහාමි මොකද කරන්නේ? කිරි ටික දවා ගන්නවා. කවුද මේ අප්පුහාමිලා දෙන්න? ඩඩ්ලි සිරිසේන සහ සිරිපාල ගම්ලත් වගේම තමයි. ඔව්. ඒ වගේ. ඊයේ පෙර දවසක මේ ඩඩ්ලි සිරිසේන මහත්මයා කියලා තිබුණා කොමිසමෙන් කොහොමද මෛත්‍රීපාල මහත්තයාට අතේ තියෙන අපි බලාගමු කියලා. ඊයේ ජාතික පොත්පතක් එහෙමත් වාර්තා කරලා තිබුණා. මෞබිම් පුවත්පතේ සඳහන් කරනවා අග්‍රඵලය සම්බන්ධයෙන්. අග්‍රඵලය සැපද සර්. MD වීරත්නයි මේ කාටුනිය ඉදිරිපත් කරන්නේ. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා පාස්කු වාර්තාව කියවනවා. අග්‍රඵලයද සර් කියලා අහනවා. ඒක තමයි අද කාටුනිය මෞබිම. රංචගොඩ ළමයා කියන කවි ඉන්දියාවට නොඇහැවි කියලා අපි විශ්වාස කරනවා. යුද්ධයේ පැවති සමයේ හා ඉන්පසුවත් මිතුරු වෙසින් සිටි සතුරක නොවූ හේයින් පාකිස්තාන රට පිළිබඳ ලංකාවේ ප්‍රසාදයක් ඇත්තේ ජනතාව තුළ. කොටිනට කිරිපොවා උන් ඇති දැඩි කරමින් ශ්‍රී ලංකාව අස්ථාවර කරන්නට දතකන අසල් වැසියා මහබක්කාමෙන් කටයුතු නොකිරීම පාකිස්තානය පැසසුම් කටයුතුද. ඉන්දියාවට නොඇසි ඒ කවි පාකිස්තානයට ඇහේවි. අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ. ඉතිහාසයේ කිසිම විපක්ෂ නායකයෙක් මේ විදිහට හැසිරලා නැහැ කියලා බන්දුල සජිත්ත කියනවා. මෙහෙම කියන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු විපක්ෂ නායකවරයාට. දැන් තේරෙලා ඇති මගේ අගේ කියලා රනිල් වික්‍රමසිංහ හිටපු විපක්ෂ නායකවරයා කියනවා. තවත් කෙනෙක්ගේ අගේ කොයිතරම් බලවත්ද කියලා බලන්න. උදේ විමලසිරි තමයි මේ කාටුනේ නිර්මාණය කරන්නේ. දිවයින පුවත්පතට කොයිතරම් බලවත්ද. හෙව නැල්ල වැටුණත් ඇති දෙයනේ කියලා කැලෙම් භාගයක් ඉවරයි. දේශපාලනඥයන්ගේ හෙව නැල්ල වැටුණත් කැලෙම් භාගයක් ඉවරයි. ඕකයි තත්ත්වයේ දිවයින පුවත්පතේ අනුරාධයි මේ තත්ත්වය ලියන්නේ. ඕකයි තත්ත්වය ලියන්නේ. මෛත්‍රීට නඩු දමුමට ඇද්ද බලයේ සොයනා ලෙසට නිර්දේශය දුන්න වෙලේ පිනිබිඳු වැටුනේ පුලතිරිසිපුර පින්නමලේ කොමිසම නිසා හිමි වෙනවලු අග්‍රඵලේ. මේ සම්බන්ධයෙන් දෙපැත්තකට කතා බහ ලක් වෙනවා. දැන් කොමිසමේ වාර්තාවත් එක්ක හරියටම සාමාන්‍ය මහ ජනතාවට මේ වාර්තාවේ තොරතුරු තාම දැනගන්න ලැබිලා නැහැ.
මෙහිදී මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා හෝ නැත්නම් රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා සම්බන්ධයෙන් ඔව් වගකීම වුන්ට පැවරෙනවා. නමුත් ඇත්තටම කවුද මේක කරේ? පිටරට සම්බන්ධකම් මේක තියෙනවද? නැත්නම් මේ කරපු අයට මොනවද දෙන දඩුවම කියන එක තමයි හැමෝම බලාගෙන ඉන්නේ. ඒ පිළිබඳව වාර්තාවෙන් පස්සේ ඉදිරියට අපිට තොරතුරු දැනගන්න හැකියාව ලැබේ. ඩොග් ටොග් නිර්මාණය කරන ප්‍රියන්ති පෙරේරා අද පුවත්පතට විපක්ෂ නායකතුමාට දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ රටේ ආර්ථිකය අඩාල වීම නෙවෙයි බං. එහෙනම් රංජ මැති සභයට ගෙන්වන්නේ නැති එක. ඩොග් ටොග් ලගේ කතාව ප්‍රියන්ති පෙරේරා නිර්මාණය කරන්නේ අද පුවත්පතට. අද දවසේ පද 4 විදුර අබේනායකගේ හිල් කූඩයෙන් දිය ඇද ලෝකයට ණයයි වැල් පොලියත් හැදෙයි හෙට ගැන හිතට බයයි. උල්පත් වටෙත් දැන් කහවණු සොයන අයයි ඇල් වතුරටත් බන්දුල ලන්සුවක් කියයි. විදුර අබේනායකගේ දවසේ පද 4. අපි වැඩසටහන අවසන් කරනවා දවසේ පද 4ත් එක්ක. ඔබට නිතරම මතක් කරනවා ඔබ කොහොමද පරිස්සම් වෙන්න ඕන කියන කාරණාව. එහෙම වුණොත් මේ වසංගතෙන් අපිට ඉක්මනටම ගැලවෙන්නට හැකියාව ලැබේවි. අපිට ලෝකයේත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන්න ලෝකයේ වගේම අපිත් සුවපත් විය යුතුයි කියලා ඔබට මතක් කරනවා. ගිහිල්ලා නම් ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාට. ආයිබෝයි.